සදහම් දේශනා සම්මා සම්බුදු සරණයි හැම දෙනාටම. උතුම් දේශයක අභිමානය රැගෙනන කළම්බු ටෙලිවිෂන් මෙත් සදහම් විකාශය. සියලු හදවත් දහමින්ම සුවපත් පෙහෙවා කියන චිත්ත ප්‍රීතියෙන් යුතුව සිද්ධ කරන ප්‍රාර්ථනාවන් මූලික කරගෙන අපි නිරන්තරයෙන්ම ඔබට දහයද කරන මෙත් සදහම් දේශනා උතුම් ධර්ම ශ්‍රවණයටයි ඔබේ සිත් යොමන්නට අවස්ථාව සලසා දෙන්නට අප සූදානම් වන්නේ. ශ්‍රද්ධා සම්පන්න ගුණගරුක සදහැවත් සුපින්වතුනි, මෙත් සදහම් දේශනා මේ උතුම් සදහම් දේශනාව පවත්වනු ලබන්නේ අප ගෞරවණීය අතුරුගිරිය ශ්‍රී සදහම් පදනමේ ගෞරවණීය නිර්මාතෘවර හොරණ දික්කේලපුර ශීල සුවර්ණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ වගේම උතුම් බක්කුල මහා සෑයේ ගෞරවණීය නිර්මාතෘ විචිත්‍ර ධර්ම කතික රාජකීය පඬිත පරම පූජනීය අප පින්වත් පූජ්‍යපාද අප ගෞරවාර්හ ගලිගමුවේ ඥානදීප පින්වත් ලොකු ස්වාමින් වහන්සේ විසින් හඬනගා සාදුකාර ලබා දෙමින් පින්වත් ස්වාමින් වහන්සේව සිහිපත් කොට පිළිගැනීම සිදු කරමු. සාදු සාදු සාදු. ශ්‍රද්ධා සම්පන්න ඔබගේ දායකත්වයෙන් යුතුව සිද්ධ කරන මෙත් සදහම් දේශනා උතුම් සද්ධර්ම දේශනා මාලාවේ මේ උතුම් සද්ධර්ම දේශනාවට සදැහැති දායකත්වයේ ගෙන කටයුතු කරනු ලබනවා. නව ශ්‍රීලන්තයේ වකටානේ නගරයේ ජීවත් වන එරංග කවිරත්න මහත්මයා, භාර්යාව වන වින්ද්‍යා සුලෝචනා කිරි ඇල්ල, පුතණුවන් වන විනු කවිරත්න, දියණිය වන යනාරා කවිරත්න යන සදහැවත් පිරිස විසින් අරමුණ විදිහට විශේෂයෙන්ම සටහන් කර තිබෙනවා. ගිලන්ව පසුවන ජාමුනි ජොස්ලින් පෙරේරා ආදරණීය පොඩි ආච්චි අම්මාට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරමින් දීර්ඝාෂ ප්‍රාර්ථනා කරන්නට, ඒ වගේම පසුගිය වසරේ මිය පරලොවයන්ට දුණු ජාමුනි රෙස්ලින් පෙරේරා ලොකු ආච්චි අම්මාට, මියගිය බන්දුල ප්‍රේමනාත් මහතාට, මියගිය රෝහණ සරච්චන්ද්‍ර මහතාට, කේ ජයසේන මහත්මයාට සහ මියගිය මහින්ද කවිරත්න මහත්මයාට, මියගිය පියදාස ෆොන්සේකා මහත්මයාටත්, සෝමබීර රත්නපාල ඇතුළු සංසාරගතව පරලෝසපත් වන්නට දුණු සියලුම ඥාතීන්ට පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. සුජීවත වාසය කරන පවුලේ හැම දිනාටම සෙත් ප්‍රාර්ථනා කරන ගමන්ම ඒ සියලු පුණ්‍යානුමෝදනාවන්, සියලු සුභාශිංසනයන්, සියලුම සෙත් ප්‍රාර්ථනාවන් එලෙසින්ම සඵල වේවායි ප්‍රාර්ථනා කරමු. මේ ප්‍රාර්ථනා සිද්ධ කරගෙන පින්වත් ස්වාමීන් වහන්සේට අපි හඬනගා සාදුකාර ලබා දෙමින් ආරාධනා කරමු මේ උතුම් සද්ධර්ම දේශනාව පැවැත්වීම සඳහා. මෙත් සිතින් මෙත් සදහම් දේශනා ධර්ම ශ්‍රවණයට ඔබටත් ආරාධනය. සාදු සාදු සාදු. අවසරයි අප පින්වත් ස්වාමින් වහන්සේ. සමන්තා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද ඔබ හැම දෙනෙක්ම ඔබේ ජීවිතවලට ඉතාම වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්නයි මේ උතුම් ධර්ම ශ්‍රවණයත් එක්ක එකතු වෙන්නේ. පින්වතුනි, කළම්බු ටෙලිවිෂන් මේ සදහම් විකාශය ඔස්සේ මේ ධර්ම දේශනාවන් ලක්වාසී ලෝවාසී බොහෝ පිරිසකට ශ්‍රවණය කරන්න POTV අංක 111 ඔස්සේ ලක්වාසී හැම දෙනාටමත්, ඒ වගේම අන්තර්ජාලය ඔස්සේ කළම්බු ටෙලිවිෂන් Facebook පිටුව, මෙත් TV YouTube channel, මෙත් TV YouTube පිටුව, ඒ වගේම අපේ නමින් ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන් එකතු වෙලා ඉන්න Facebook පිටුව, YouTube channel ආදී මේ ධර්මයේ ලෝකයට අරගෙන යන්න පුළුවන් බොහෝ සමාජ මාධ්‍ය උපයෝගී කරගෙන මේ ධර්ම දේශනා ලක්වාසී ලෝවාසී හැම දෙනාටම අහන්න සලස්වනවා. ඉතින් අද මේ උතුම් ධර්ම දේශනාවේ පින්බර දායකත්වයේ ධර්මයේ කටයුතු කරන්නට දෙන්නේ නවසීලන්තේ වකටානේ කියන නගරේ පදිංචි පින්වත් පිරිසක්, එරංග
කවිරත්න බිරිඳ වින්දයා සුලෝචනා කිරියල්ල පුතනුවන් වන විනු කවිරත්න දියණිය වන යනාරා කවිරත්න කියන මේ පවුලි පිංහතුන් එකතු වෙලා අද මේ ධර්මදානමේ පින්කම සිදු කරනවා. ගිලංව පසුවන ජාමුණි ජොස්ලින් පෙරේරා පොඩි ආච්චම්මාට නිදුක් නීරෝගී සම්පත්තිය තුරුණුවන්ගේ ආශිර්වාදය සැලසේවා කෙන ආශිර්වාද ප්‍රාර්ථනයක් පසුගිය වසරේ මිය පරලව යන්නට යෙදුන ජාමුණි රෙස්ලින් පෙරේරා ලොකු ආච්චම්මාට පින් අනුමෝදන් කිරීමත් බන්දුල ප්‍රේමනාත් ඒවගේම මිය පරලව යන්නට යෙදුණු රෝහණ සරච්චන්ඩ ඒවගේම කේ ජයසේන මහින්ද කවිරත්න පියදාස ෆොන්සේකා සෝමවීර රත්නපාල ඇතුළු මිය පරලවගේ ඒ සංසාරගත සියලූම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමේ අරමුණෙන් අද මේ ධර්ම දේශනාවේ පින් බරදායකත්වය දරන. තින් එහෙමනංගේ හැම දෙනාටමත් ඔබ හැම දෙනාටමත් මේ ධර්මය ශ්‍රවණය කරන ලක්වාසි ලෝවාසි සියලු දෙනාටමත් මේ උතුම් ධර්මශ්‍රවණය නිවන්දොරටුවක් බවටම පත්වේවා කියලා මුලින්ම අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරන. පිංහතුනි බණඇසීම නිවන් දොරටුවක්. ඔබ දන්නවා අපි ධර්ම දේශනාවල මේ නිවන්දොරටු කීපයක් ගැන පෙන්නල දුන්න. බණඇසීම නිවන්දොරටුවක් ඒවගේ මේ ධර්ම දේශනා කිරීම නිවන්දොරටුවක් වෙනවා. අර්ථ විමසමින් ධර්ම සජ්්‍යහයනා කිරීම නිවන්දොරටුවක් වෙනවා. ගැමුරු ධර්මකාරණා සාකච්ඡා කිරීම ධර්ම සාකච්ඡාව නිවන්දොරටුවක් වෙනවා. ඊළඟ ධර්ම සම්මර්ශනය හැම මොහොතෙම ගැඹුරු ධර්මකාරණා නුවනින් විමසීම යෝනිසෝ මනසිකාරය යෙදීම නිවන්දොරටුවක් වෙන. ඒ වගේ මයි භාවනාව නිවන්දොරටුවක්. මෙන්න මේ කියන නිවන්දොරටු 6 අපේ බුදුරජාණන් වහන්සේ විමුක්තායතන කියන සූට්‍ර දේශනාවද අපිට පැහැදිලි කළ පෙන්නු. බණ ඇසීම නිවන් දොරටුවක් වෙන විදිහට කොහොමද අපි බණහන්න. ඒක තමයි වැදගත්ම දේ මේ බණ අහනකොට දැන් ඔබ බණහනවා. ඔබ ඕන තරම් බණහන ඇති. සමහරය කියන අපි දවසකට ධර්ම දේශනා 4-5ක් අහන. ඊළඟට මේ වගේ සමහර මේ වසංගතයක් තියෙනකොට සමහරු ගෙවල්වලම රස්සාවලත් සමරු ගෙවල්වල ඉඳං වැඩ කරන ඔන්ලයින් ඉන්ටනෙට් එකෙන් වැඩ කරනවා. ඊළඟට සමාන්ට රස්සාාව නැතුව ඉන්නවා යාගන්න විදිහක් නැතුව ඉන්නවා. මොනවහරි හේතුවෙක් වැදර නීතියකයි ලොක්ඩවන්කය මොකක් හරි නිසා. බොහෝ පිරිස් ගෙවල්ලොලට වෙලා මේ ධර්මීන් ප්‍රයෝජන ගත්තා ඉන්නවා. අපි පිංහතුනේ විපත සැපතක් කරගන්න දක්ෂ වෙන්නට ඕන. බුද්ධිමත් කෙනා නුවන තියෙන කෙනා ඇයි මෙහෙම වුණේ ඇයි අපිටම මෙහෙම වුණේ කියකි ඉන්නෑ. එයා මේ විපතෙන් තමන්ගේ ජීවිතයේ සැලසුම් කරනවා හරි. මේ වසංගතයේ සමාට තව අවුරුද්දක් දෙකක් තිබුණ කියලා හිතක්. කෙනෙකුට පුළුවන් මං මේ අවුරුදු දෙක ඉවර වෙනකොට මේ වසංගත ඉවර වෙන කාලයනකොට මං බණ භාවන මං අඩුගාන ආනාපාන සති භාවනාව දියුණු කරන. මං මේ කාලෙ මෛත්‍රී භාවනාව වඩන. මං දවසකට ධර්ම දේශනා දෙක ගානෙ අඩුගාන ධර්ම දේශනා දෙක තුනක් වෙනදට වඩා වැඩිපුර බණහන. මේ අවුරුදු දෙක ඔය වසංගත කාල අවසන් වෙනකොට ඔබ ධර්මය අතින් ගොඩාක් දහම් දැනුමෙන් ඉදිරියට ගිය කෙනෙ. ඔබ භාවනා පැත්ත යම් මට්ටමකට දියුණු කරගත්ත කෙනෙ. ඔබේ සීලාදී ගුණධර්ම ඔබ යම් මට්ටමකට දියුණු කරගත්ත කෙනෙ. ඒ නිසා මේ වෙලාවෙන් නිතර බණහන එක පුරුද්දක් කරගන්න. පිංහතුනි බණ ඇසීම නිවන් දොරටුවක්. නිවන් දොරටුවක් වෙන විදියට බණ අහන්න නම් බණ අහන කෙනෙක් තුළත් තියෙන්න ඕන කාරණා කීපයක්. ඒ තමයි පළවෙනි එක අප්‍රමාණ ආසාාවෙන් බණහන්. ඔබේ හිතේ ඇති කරගන්න බණහනකොට අප්‍රමාණ ආසාාවක් ඒකට කෙන සුස්සූ සති බණඇසීමේ ආසාාව. මං කොහොමහරි මේ ධර්මය අවබෝධ කරගන්න. මං කොහොමහරි මේ ධර්මය තේරුම් ගන්න වටහා ගන්න. මගේ ජීවිතයට මං මේ ධර්මය ගලප ගන්න මං කොහොමහරි මේ ධර්මය අවබෝධ කරන. අන්නේ අධිෂ්ඨානයෙන් ඒ ආසාාවෙන් බණහන්න ඔබ දක්ෂවෙන්. අන්න එතකොට මේ බණ ඇසීම ඔබට නිවන් දොරටුවක් වෙන බහල ඇතිනට දහම්සුන් රජ්ජුරුවගැන් අපි වෙන දේශනාවල ගොඩක් දේශනාවල් කියලා තියෙන. දහම් පිපාසෙක්
බණහපු දහම්සොන් රජ්ජුරු අවසානය බණපදයක් අහන්න නැතුව රාජ්‍ය අතහැරිය. යක්ෂයකුගේ කටට වනත් පනින්න කැමති වෙලා වෙස්වලාගෙනාපු සක්‍රදවිය යකෙක් වගේ වෙස්වලාගෙනාවේ අපි බෝසතාණන් වහන්සේට එදා පරමත්ත පාරමිතාව පුරන් එදායේ දහම්සොට රජ්ජුරුවෝ අතීත බුදුවරු වෙනුවෙන් මගේ ජීවිතයේ පූජාවේවා. ඒ බුදු කෙනෙක්ගේ බණපදයක් මට ඇසේවා මගේ ජීවිතයේ මේ ධර්මයට පූජාවේවා කියලා බණපදයක් අහන්න විශාල කන්දක් මුදුනට නැගල පහලට පැන්න ජීවිත පූජාවක් කරන්න. ඒ නිසා බණඇසීම කියන්නේ පලවෙනිමදේ. ඔබ මේ බණහනකොට හිතන්න පිංහතුනේ බණපදයක් අහන්න නැති රටවල් මිනිස්සු සමහරට එක බුදුගුණයක් අහල නැති දන්නෙත් නැති තේරුමකුත් නැති මිනිස්සු ලෝකෙ කොච්චර ඉන්නවාද. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල අවුරුදු 2560 ගානකට පස්සේ අනේ අපිට අද මෙහෙම හරි බණපදයක් අහන්න ලැබෙනවා කොච්චර ලාභයක්. එහෙම හිතල බණහනකොට අප්‍රමාණ ආසාාවෙන් හිත පිහිටවල්. දෙවනි කාරණයේ සෝතන් ඕදහති මේ කං යොමු කරගෙන බණ අහනකොට අට්ටීකත්වා මනසිකත්වා හොඳ අවධානයෙන් හොඳට මනසයොමු කරගෙන මේක අර්ථ තේරුම් ගනිමින් ඕහිත සෝතෝ දම්ම සුනාති. හොදට ධර්මය අහන්න මේ ධර්මය අර්ථ තේරුම් ගන කන් යොමු කරගෙන බණහන්. බාහිර අරමුණුවලට හිත දුවන්න අවධහන යොමුුවෙන් ඉඩ දෙන්න ඇතුව මුළු දේශනාවම හිත පිහිටවන්න. තුන්ගෙන කාරණය බණහනකොට අධිෂ්ඨානයක් තියන මං කොහොමාරි ධර්මය තේරුම් ගන්න. මං මේ ධර්මය අවබෝධ කරගන්න මගේ ජීවිතයට ගලප ගන්න. ඒක ඉරදිපාදය එකට කෙන චිත්ත ඉරදිපාදය. ඕ බුදුරජාණන් වහන්සේ පෙන්නවා පළවෙනි එක තමයි බණඇසීමේ ආසාාව සුස්සූසති ඊළඟට දෙවනි එක කන් යොමු කරගෙන බණඇසීම තුන්ගෙන එක තමයි අඥ්ඥා චිත්තං උපට්ට පෙති මං මේ ධර්මය අවබෝධ කරගන්නවා කියන අදහසෙන් හිත පිහිටවාගෙන අධිෂ්ඨානයෙන් බණහන. හතරවෙනි අත්හන් ගන්හාති අර්ථ ග්‍රහණය කරගන්න. මේ ධර්ම දේශනාව කියවෙන ඇහෙන වැදගත් කරුණු හොඳට මතකතියාගන්න දක්ෂ වෙන. ග්‍රහණය කරගන්න මතකතියාගන්න අත්හන් ගන්හාති අර්ථය ග්‍රහණය කරගන්න. ඊළගේ අනත්තන් රීච්චති අනවශ්‍ය දේවල් බාහිර දේවල් බණහනකොට සියල්ල හිතෙන් බැහැර කරන්න. දේශනාව විතරයි. දේශනාවේ පමණක් හිත පිහිටවන්න. ඒ කාරණය අපි තවටිකක් තේරුම් ගමු අපේ හිතේ ස්වභාවේ තමයි මේ බොහෝ දෙනෙකුට බණහනකොට අනවශ්‍ය දේවල්වල පැටලෙන. දැන් අපි බණ කියනකොට මොකක් හරි උදාහරණයක් ගත්තකම ඒ කාරණය විස්තර කරන්න. සමහරයි ඒ උදාහරණය ඔස්සේ යනවා ඒක කොහොම දෙහෙම වුණේ ඒක එහෙම වෙන්නේ කොහොමද කවුද එක හරි මේ උපමාවක් උදාහරණයක් අපි ගත්තේ යමක් විස්තර කරන්න. හැබැයි එයා අර්ථය නෙමෙයි ගන්නේ අනර්ථය. අර උදාහරණය ඔස්සේ පැටලි පැටලියන්. අන්නේ නිසා මතකතියාගන්න දේශනාවක අර්ථය ග්‍රහණය කරගන්න අනර්ථය බැහැර කරන්න. අත්හන් ගන්හාති අනත්තන් රිංචති අනවශ්‍ය දේවල් බැහැර කරන. ඊළඟට හොඳට අවබෝධයට හිත පිහිටවාගෙන අර්ථ විමසමෙන් යෝනිසෝ මනසිකාරයේ දෙමින් බණහන්. ඔන්න ඔය කරුණු බණහන කෙනෙක් තුළ තියෙනවනං මේ බණෑසීම ඔබට නිවන්දොරටුවක් කරගන්න පුළුවන්. ඉති එහෙමනං අපි ඔබට ආශිර්වාද කරනවා. අද මේ ධර්මශ්‍රවනයත් ඔබ හැම දෙනාටම නිවන්දොරටුවක් බවට පත්වේවා කියල අපි ආශිර්වාද කරනවා. පිංහතුනී මේ ධර්මමාර්ග වඩාගෙන යනකොට මේ සංසාර ගමනේ අපිට ධර්මය දියුණු කරගෙන යද්දි සමහර අවස්ථාවල් එනවා ජීවිතය අතහරින්. සමහර සිදුවීන් ඉදිරි අපිට ජීවිතය එපාවෙනවා කලකිරෙනවා. තිත්ත වෙන අවස්ථායනවා මේකද මේ ජීවිතේ මොකක්ද ඇත්තටම මේ ජීවිතේ. සමහර ලෙඩ්ඩු දැක්කට පස්සේ සමහර වයසට ගියාය දැක්කට පස්සේ දැම් බලන්න අපේ බෝසතාණන් වහන්සේට එදා සුද්දෝදන් රජතුමා රම්මේ සුරම්මෙසුව මාලිගාවල් හදලා උන්වහන්සේට හැම වෙලාම මේ පංච කාමයන් තුළ සැපය සතුට සොම්නස ඇතිවෙන විදිහටම බෝසතාණන් වහන්සේ නගර වීදි සංචාරය කරනවනම්
ඊට කලින් රාජබට යොදලා තිබ පාරවල් දෙපැත්ත ලස්සන්ට සරසන්න. ඇහැට ප්‍රියමනාප දේවල් විතරමයි පේන සැලැස්වේ. දුකක් ඇතිවුණොත් වේදනාවක් ඇතිවුණොත් කලකිරීමක් එපාවීමක් ඇතිවෙලා මේ මාලිකාවන් සැප සම්පත් අතහැරල යයි කියල සුද්දූද රජතුමා ගොඩක් බය හිටි. එදා පුංචි බෝසත් පුතා ඉපදුනාට පස්සේ නන්තියන දවසේ බමුණු 108ක් ගෙන්නවා. ඒ බමුණෝ බෝසතාණන් වහන්සේගේ මහාපුරුෂ ලක්ෂණ දිහා බලලා බොහෝ දෙනේ ඇගිලි දෙකම උත්සල කිව්වා මේ කෙනා ගිහි ජීවිතයේ රැදුනොත් සක්විති රජ වෙනවා. මේ තියෙන මහාපුරුෂ ලක්ෂණවලට අනුවනම් සක්විති රජ වෙනවා. ගිහි ජීවිතේ පාවෙලා කලකිල්ලා ගියොත්නම් මේ සැප සම්පත් අතහැරියෝඩ ලෝතුරා බුද්ධත්වයට පත්වෙන. ඔය අතර කොන්නඥ කියන එදායේ පිරිස හිටපු ලාබාලම කෙනා විතරයි කැංගිල්ලක් උස්සල කිය මෙයා ඒ කාන්තෙන් බුදු වෙනවා. මේ ගිහි ජීවිතේ නට හැදෙන්න ඒ කාන්තෙන් බුදු වෙනවා කිය. සුද්දෝදන රජතුමාට ඕන වනේ බුදු වෙන බුදුපුතෙක් දකින්න නෙමේ. සුද්දෝද රජ්ජුරුවන්ට ඕන වනේ රජ කෙනෙක් තමන්ගෙන් පස්සේ මේ රාජ්‍ය තවත් විශාල කරලා සක්විති රජ කෙනෙ මුළු ලෝකෙම පාලනය කරන සක්විති රජ කෙනෙක් වෙනවනම් ඒකට තමයි සුද්දෝදන රජතුමා ආසවුනේ කැමති වුණේ. තමන්ගේ පුට් රත්නය සක්විති රජ කෙනෙක් වෙලා මේ ලෝකෙම පාලනය කරන හැටි දකිින්. ඒ නිසා මොන්න විදි ආරක්ෂාවල් මොනවා යෙදෙව්වත් ඊළඟට ඔය වයසට ගිහිල්ලා ලෙඩදුක් හැදිච්ච මිනිස්සු නගර වෙනත් ගම්මානවල ප්‍රදේශවල රජ්ජුරුවන්ගේ අනුග්‍රහයෙන් පදිංචි කෙරෙව්. මළමිනි උත්සගෙන මාලිගාව ඉස්සරහින් ප්‍රධාන පාරවල් වලින් යන්න ඒවා ඈතට වෙන වෙන පාරවල් ඒ අයට පැවරුව. හැම වෙලායම බෝසතාණන් වහන්සේ නගරේ වීදි සංචාරය කරන උයනට යන මාර්ගයේ දෙපස ලස්සන දේවල් විතරයි පේන්න තිබ්බේ. නමුත් නියමිත වෙලා වෙනකොට සක්‍ර දෙවියන්ගේ මැදිහත්වීමෙන් සතර පෙරනිමිති පේන සැලැස්වා මහල්ලෙ ලෙඩෙක් මළමිනිය ශ්‍රමණරුවා දැන් අපි ඕ කොච්චර දැකලා තියෙනවාද හිතා. අපි සමහර වෙලාවට දැකලා තියෙන ලෙඩ්ඩු සමහරලාට පණපිටින් පනුව ගහපු අයි දැකළ ඇති. මම දවසක් එක ලෙඩෙක් බලන්න කියා. තුවාලෙ කකුලෙ තුවාලෙ මහිතන එක කකුලක් කපල තිබුණේ අනි කකුලෙ තුවාලය. ඒ තුවාලෙ කුණු වෙලා වෛද්‍යවරු ලොක උත්සාහයක් දරනවා ඒ කකුල කපන්න නැතුව ඒ පුද්ගලයා බේරගන්න කොහොමරි එක කකුලකින් හරි. ඒ තුවාලෙන් පනුව උඩට එනවා. ඉති වේදනානාසක ගහලා ඉන්ජෙක්සන් ගහලා අර කකුලේ තුවාලෙන් පනුව උඩට මතු වෙන හිතන්න කොච්ච මේ පණපිටින් පනුව ගහල. සමහර ලෙඩ්ඩු සමහරු ගින්නෙන් පිච්චිච්චාය අපි දැකලා තියෙන සමහර රෝග මේ කම්බුලේ හම අයින් කරලා කත් මූුණ වහගෙනින් රෙදි කෑල්ල පොළුවේ දං ඔතාගෙන. සමහරුන්ගේ දිව මේ කටකම් මේ හම ඔක්කොම අයින් කරලා උගුරෙන් බටදාලා කෑම යවන. එතකොට මේ වගේ ලෙඩ්ඩු සමහර රෝග හැදිච්ච මිනිස්සු දැක්කහ මම්මෝ සංසාරය කිය අපිට හිතෙනවා. හැබැයි මේ අවිද්‍යාව තියෙන භයානක්කම සමහරුන්ට ඒ වෙලාවට විතරයි එක. සමහරු බලන්න බයයි අම්මෝ මට බෑ බලන්න කියන. අර යථාර්ථය දකින්න හිත කැමති නෑ. හිත ප්‍රතික්ෂේප කරනවා යථාර්ථය අඩුගාන ඇස් දෙකින් බලන්නවත් කැමතිනේ. මටත් එහෙම වෙයි කියලා කීයටවත් හිතන්නේ. ඒ දකිනකොට හිතන්නේ හම්බෝ මටනම් මෙහෙම වෙන්න එපා. මගේ දෙමව්පියන්ට මගේ ඥාතීන්ට මගේ ප්‍රියයන්ට අපි දන්න කියන කෙනෙකුටවත් මෙහෙම නං වෙන්න එපා කියලා හිතනවා. හැබැයි ඒක තමයි යථාර්ථය. ඉපදුනානං අපි කවුරුත් ලෙඩ වෙනවා. ඔබ මම අපි කවුරුත් දරාගෙනඉන්න ලෙඩ වෙන ශරීරයක්. ඒ ඉර නම මටත් පොදුයි ඔබටත් පොදුයි අපි කාටත් පොදුයි. අපි සසරි කොච්චර නං ඔය වගේ කුණු වෙලා තුවාල හැදිලා හොඳ කරගන්න බැරි ලෙඩරෝගවලින් අන්ත දුක්විඳලා වේදනා විඳලා සංසාරය කීවාරයක් කොච්චර අපි මැරිල ඇද. පිංහතුනි අපි ඒක හිතුවේ නැත්නම් අපිට ගලපල අපි හිතුවේ නැත්නම් අපිට යථාර්ථය අවිද්‍යාවෙන් වැහිලෑනවා. ඊළඟට වයසට ගිය මිනිස්සු එක තැන් වෙලා එක තැන මළමුට්‍ර කරගෙන සමහරු ඇට සැකිලි වගේ මේ හම ඇලිලා ඇට සැකිල්ලට ඉතාම දුස්කර ජීවිත ගත කරන සමහරු අවුරුදු 90 ගණන් 100 සමහරයි බල් අම්මෝ මෙහිමන දුක්විදිනට වඩා හොඳයි මැරිලෑන එක කියලා හිතනවා.
හැබැයි එයා කැමති නෑ. මේ අවිද්‍යාව දැන් ඔබට ඔබ හොඳට ශක්තිමත් නම් ඔබ තරුණ වයසනම් කෙනෙකුට මේ අවිද්‍යාවෙන් ඇතිවෙන ආරෝග්‍ය මදේ මම ලෙඩ වෙලා නෑ අපි එහෙම ලෙඩ්ඩු නෙමෙයි කියලා ආරෝග්‍ය මදයක් ඇතිවෙන. ඊළඟට තරුණ කාලි යොබ්බන මදේ මේ යෞවනකමත් එක්ක අපි බොහොම ශක්ති සම්පන්නය අපිට නං එහෙම වෙන්න නෑ වගේ එහෙම හැඟීමකින් අපි මාන්‍යකින් ඉන්න එක මදයක් මාන්‍ය අනිත් අය දිහා බලලා හිතන අම්මෝ ඔහොම නං ඕන්න ඔච්චරනම් දුක් විඳින්න ඕන්නේ. දැන් බලන්නේ සිතුවිලි දිහාම ඔබ හිතන්න මේක අනාත්මයි මේ අපිට ඕන විදිහට පවත්වන්න පුළුවන් දෙයක් නෙමෙයි. මගේ දේවල් මෙසේ වේවා මෙසේ නොවේවා කියලා ඔබටවත් මටවත් මේ ඇස කණනාසේ දිව ශරීරයේ මනස පංච උපාදානස්කන්ධය මේ සියලු සංස්කාරය සබ්බේ ධම්මා අනාත්තාති සියලු ධර්මයන්ම අනාත්මයි. ඒ කිසිවක් මෙසේ වේවා මෙසේ නොවේවා කියලා අපිට ඕන විදිහට පවත්වන්න බෑ පින්වතුනි. හැබැයි අපි හිතෙන් හිතනවා එහෙම පුළුවන් කියලා හිතාගනවා මට නං එහෙම වෙන්න ඕන්නෑ කියලා හිතනවා. ඒ සිතුවිල්ලම අවිද්‍යාව වැහිච්ච දෙයක්. අපිට හිතන්න පුළුවන්නම් මමත් ලෙඩ වෙන කෙනෙක් මමත් වයසට යන කෙනෙක් මමත් ජරාවට පත්වෙන කෙනෙක්. පිංහතුනි ජීවිතය ඇත්ත දකින්න ඒව හරියට දේවදූතය වගේ. ඔබ අහල ඇති දේවදූත සූත්‍ර කියලා අපාය ගැන විස්තර කරපු දේශනාවක් තියෙනවා. මේ අපාය ගැන විස්තර කරපු දේවදූත සූත්‍රයේ මජ්ජිම නිකාය සඳහන් වෙන්න බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මහණෙනි කෙනෙක් අකුසල් කරලා පව්කම් කළ අපායට වැටුනට පස්සේ යම රජ්ජුරුව මොකද කරන්නේ එයාගෙන් අහනවා ඉස්සල්ලාම අපාය ඇතුළට දාන්නේ ඔහු කරපු පින් පව් ගැන සාධාරණ විනිශ්චයක් දෙනවා. යම රජ්ජුරුවහනෝ එම්බා පුරුසය නුබ මේ අපායට ඇදිලාවේ නුබේ අම්ම කරපු කර්මයක් ගෙවන්න ආවන් නෙමේ. නුබේ තාත්ත කරපු අකුසල් ගෙවන්න මෙහිාව නෙමේ. නුබේ යාළුවෙක් නෑදෑයෙක් ඥාතියෙක් හිතවතෙක් කවුරුවත් කරපු කර්ම ගෙවන්න එහෙම නුබාව නෙමේ. නුබ විසින්ම කරගත්ත මේ වගේ අකුසල් නිසයි නුබ මෙහිාව කවුරුත් නිසාව නෙමේ. නුබට හිතුන් නැද්ද මේ වගේ පවකං අකුසල් කරනකොට මම අපාය වැටේ කියලා. නුබ දැක්කේ නැද පළවෙනි දේවදූතය දැක්කේ නැද්ද කියලාහනවා අනේ දැක්කේ නැතේ කිය. එතකොට යම රජ්ජුරුව අවස්ථා පහක් දෙනවා. අවස්ථා පහක දිහුව බේරන්න උත්සාහ කරන. පළවෙනි වතාව යහන ඔඹ දැකල නැද්ද. ඉපදිච්ච දරුව දැකල නැද එක තැන මළමුට්ට කරගෙන උඩු වැලි අතට කෑගගහ අඩාන්ඩ අයින්න පොඩි දරුව අම්බෝ දැක්ක ඕන තරම් දැක්ක කිය. එතකොටවත් හිතුන් නැද්ද මමත් ඉපදෙන කෙනෙක් මමත් මේ වගේ ඉපදීපදි යන කෙනෙක් හිතුන් නැද්ද පවකං කරන්න හොඳ නෑ කියල ඒකනම් හිතුන් නෑ කියන. දෙවනි වතාව යම රජ්ජුරුවහනවා ඉම්බා පුරුසේ ඔබ දෙවනි දේවදූතයවත් දැක්කද. වයසට ගිහිල්ලා දුක්විදින මිනිස්සු දැකලා නැද්ද ඒ අයි දැක්ක කියන. එතකොටවත් හිතුන් නැද්ද නුබට මමත් ලෙඩ වෙන කෙනෙක් මමත් වයසට යන කෙනෙක් මමත් මේ වගේ ජරාජීර්ණ වෙලා කෙස් පැහිලා හම රැලි වැටිලා පණනැතුව එක තැන් වෙලා මටත් ඔය වගේ එක තැන මළමුට්‍ර කරගෙන දුක්විදින්න සිද්ධ වෙන්න පුළුවන් වයසට ගිහිල්ලා. ඒ නිසාවත් පව් කරන්න හොඳ නෑ කියලා හිතුන් නැද්ද කියලාහන. හනේ ඒක තේරුම් ගන්න බැරි වුණා කියන. ඊළඟට යම රජ්ජුරුව අහනවා එම්බා පුරුසය තුන්වැනි දේවදූතයවත් දැක්කේ නැද්ද. එතන දේවදූතයා කියලා කියන්නේ තමන්ට ජීවිතයේ තේරුම් ගන්න මේ සමාජය තුළින් අපිට ලැබෙන අවස්ථාවන්. යම රජ්ජුරුව අහනවා ලෙඩවෙච්ච මිනිස්සු දැකල නැද්ද. ලෙඩ වෙලා තුවාල හැදිල අන්ත දුක්විදින අසරණ වෙච්ච මිනිස්සු ඒ අයන ඕන තරන් දැක්ක කියන. හිතුන් නැද්ද මමත් ලෙඩ වෙන කෙනෙක්. මමත් මේ වගේ ලෙඩ වෙන ශරීරයක් ඇති කෙනෙක් ඒ නිසාවත් පව් කරන්න හොද නෑ කිය. අනේ ඒකනම් හිතුන් නෑ කිය. ඊළඟට යම රජ්ජුරුවහනවා එම්බා පුරුසේ නුබ හතරවෙනි දේවදූතයවත් දැක්කද. හතරවෙනි දේවදූතය හැතියට විස්තර කරලා දෙන්නේ වැරදි කර ලකුසල් කළ රාජ දඩුවන් විදින මිනිස්සු. අද වගේ ඔය දනුවන් නෙමේ ඒ කාල රජවරු දස වදය කියලා තිය. ඒ අහනකොටත් ඇඟ හිරි වැටලා යන දනුවන් දීලා තින වැරදි කාරයට. කසෙන් ගහනෝ සමහරුන්ගේ කොන්දේ හම ගැලවෙනකම් කසෙන් ගහන කස පාර 100යි කස පහර 500යි 1000යි. ඊළඟට
බෙල්ල දක්වා වලලලා ඇතාලව්ව හිස පාගවල මරණෝ කිය. සමහරුන්ට ගල් ගහල මරනවා. උඩ එල්ල යටිපතුල් පලල ගිනි පොකුරුවලින් පුච්චනවා කියන. ඊළඟට ගිනි පොකුරුවල ඇවිත් දෝනවා කියන යටිපතුල් පලලාර ගිනි පොකුරුදික ඇවිත් දෝනවා කිය. එතකොට බලන්න ඔය වගේ වද දීලා තියෙනවා ඒ කාලේවට ගැන දස වදේ කියල. එහෙම වද හිංසා කරලා තිනවා මේ පව් කරනයට අකුසල් කරනයට දීපු වද. ඒ වනම් දැක් අතක් කපනවා අත් දෙකම කපනවා කකුලක් කපනවා හිස සිින්දිනවා ඔය වගේ ඇගිලි කපන ඔහොම වදහිංසා ඒ කාලේ රජවරු දීපු දඩුවක්. එහෙම දඩුවන් විදිර මිනිස්සු දැක්ක කියන. එතකොටවත් හිතුන් නැද්ද මටත් මේ වගේ වෙන්න පුළුවන්. ඒ නිසාවත් අකුසල් කරන්න හොඳ නෑ කියලා හිතුන් නැතනේ මට ඒක නම් තේරුම් ගන්න බැරි වුණා කියන. එතකොට යම රජ්ජුරු කියනවා නුඹ මනුස්ස ලෝකෙදී පස්වෙනි දේවදූතයවත් දැක්කෙ නැද්ද ඒමකක්ද. පස්වෙනි දේවදූතය ගැන මැරිච්ච මිනිස්සු මැරිලා කුණු වෙලා යන ඉදිමිච්ච මෘත ශරීර ඇස්වලින් පනුව ගහල කංවලින් ඕජා වැගිරෙනවා නහයෙන් වැගිරෙනවා. ශරීර තැන්තැන් වලින් ඉදිමිලා පුපුරලමේ ඕජා වැගිරෙන ඒව දැක්ක කියන. එතකොටවත් හිතුන් නැද්දහනවා මමත් මේ වගේ කෙනෙක් මැරෙන කෙනෙක් ඉපදමින් මැරමින් ඉපදමින් මැරමින් යන සංසාරක මමත් යන කෙනෙක්. ඒ නිසාවත් වැරදි වැඩ කරන්න හොඳනෑ අකුසල් කරන්න හොඳනෑ කියලා හිතුන්න ඇද. අනේ මට ඒක තේරුම් ගන්න බැරි වුණා කිය. එදකොට බලන්න ජීවිතයේ කෙනෙකුට තමන්ගේ වැරදිවලින් අකුසල්වලින් පවකංවලින් මිදන්න තමන්ට ලැබෙන අවස්ථාව. ඒ අවස්ථාවල් අපිට ජීවිතය කොච්චර මුණ ගැහිල ඇත්. ඒ අවස්ථාවලින් කීයෙන් කී දෙනාද ප්‍රයෝජනයක් දැම් මේ වසංගත කාලය ගැන හිතන්න මේ අපි ජීවත්වෙන මේ යුගේම දවසකට කී දෙනෙක් මැරෙනවද. මළගයක් කරගන්න පුළුවන්ද අඩුගාන තමන්ගේ අම්මතාත සහෝදරය ඥාතියක් කියලා ගෙදරට මිනි පෙට්ටියක් ගෙනහල්ල අර මුෘත සරි අඩුගානය අවසාන වතාවතක් ආගමිකවත් පාන්සකුලයක් දීලා නිදහසේ අඩුගානි තමන්ගේ මියගේ ඥාතියට අවසං ගෞරවයක් දක්වන්න. අද කවුරුනත් මිය ගිහිල්ල සමල්ලාට පැය කීපය අර ඇඳගෙන හිට පැදුව පිටිම්මෙක්කු. එහෙම්මම ඉටි කොලේ කොතල පැකට්හේ කොතල පැය කීපයක් ඇතුළට පුච්චල අලු කරලා දාන. අපිට මුලදි මේ සමහරුන්ට දවස් කීපයේ බයතිය ටික දවසක් යනකොට එක සාමාන අද කියද්ද අද කී දෙනෙද එහෙමද අන්න ඒ වගේ ගානක් නෑ සමහරුන්ට. ඒ මැරෙන ඒවා බලන්න ඉන්දියාව මිනිස්සු කොච්චරන සමහර මිනිියක් ගෙනිය ගන්න විදියක් නැතු බයිසි කලේ බැදගෙන ගෙන යන මිනිිය. එක්කො දෙන්න මළමිනිිය මැද තියාගෙන මෝඩ් සයිකලේ පුට් සයිකලේක තල්ලු කරගෙන යනවා. සමහරු යුදුම් ගණන් හැතැම්ම 50-60 මළමිනියක් කරගෙන යනවා ගගක් ළඟට ගිහිල පුච්චලදාග. දර කෑලි ටිකක් හොයාගන්න විදියක් නැතුව සමහරු ගගේ එහෙම්ම මිනිිය පා කරලා යවනවා. අද අපි දවස ගාන මේවා සතර පෙරනිමිති නෙමේ කොච්චර දේවල් දකිනවද. ඒත් බොහෝ දෙනෙකුට හිතෙනවද මං මේ පව්කං කරන්න හොඳ නෑ අකුසල් කරන්න හොඳ නෑ මමත් මැරෙන කෙනෙක් මමත් වයසට යන කෙනෙක් මමත් ඒ ස්වභාව ඉක්මවාගිය කෙනෙක් මමත් ඒ ස්වභාව යුක්ත කෙනෙක් ඉක්මවාගිය කෙනෙක් නෙමේ. ඒ නිසාවත් මේ වැරදි වැඩ පව් වැඩ කරන්න හොඳ නෑ මං කොහොමහරි ධර්මය දියුණු කරන්න ඕන කෙළ හිතෙනවද. බොහෝ දෙනෙකුට හිතෙන්නේ. පිංහතුනි මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ ධර්මය දියුණු කරගන්න අවංක උත්සාහයක් ගන්න. අවංකව ධර්මය දියුණු කරගන්න වෙහෙසෙන්න මහන්සිවෙන්. අන්න එතකොට ඔබට මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ ධර්මය දියුණු කරගන්න පුළුවන් පරිසරයක් හැදිලයිනවා. ඒ වාතාවරණය ඔබට සකස් වෙලායනවා. සමහර වෙලාවට ජීවිතය කැපකිරීන් කරන්න සමහරලාවට අතහැරල දාලා යන්න වෙනකොට අතහැරල දාලා යන්න අවස්ථාවක් කියනවා. දැම් බලන්න සාරිපුත්ත හාමුදුරන්ගේ පවුලේ සාරිපුත්ත හාමුදුරන්ගේ පවුලේ සහෝදරයෝ හිටිය සාරිපුත්ත මහරහත්තන් වහන්සේ වැඩි මහල්ම කෙනා. ඊළඟට උපසේන මහරහත්තන් වහන්සේ චුන්ද මහරහත්තන් වහන්සේ නංගිල 3 දෙනෙක් හිටිය චාලා උපචාලා සිසු උපචාලා මේ ඔක්කොම සාරිපුත්ත හාමුදුරුවන්ගේ පාරම කිය. අම්ම කැමතිම නෑ ගෙදරින් ඉඩ දෙන්නෙම නෑ. කොහොම හරි මේ අය ගෙදරින් පැනලගේ හිල්ල පැවිදි වුණ.
ඔය අතරි බාලම මල්ලි තමයි අම්ම කෝම හරි කොටු කරලා හිර කරගෙන හිටියා. මෙයාට නං යන්න දෙන්නේ. නිසි වයසේනකොට කොහොම හරි විවාහයක් කරලා දීලා කොහොම හරි ගෙදරට කොටු කරන්න තමයි සැලසුම් කරගෙන හිටි. ඔය ඉන්න අතරේ දැන් කරන්න දෙයක් නෑ සාරිපුත්ත හාමුදුරුවොටත් පණවිඩයක් ඇරිය කොහොම හරි මං මේ ගෙදරින් පැනලයිනවා. අනේ මාව පැවිදි කරන්න. සාරිපුත්ත මහරහතන් වහන්සේ ඉතින් භික්ෂූන් වහන්සේලාට ඒ ප්‍රදේශවල ඒ ගමට ආසන්නේ සංඝයාට කලින් දැනුම් දීලා තිබ්බා. හදිස්සියේවත් තරුණයෙක් ඇවිල්ලා කිව්වොත් මම සාරිපුත්ත හාමුදුරන්ගේ මල්ලි මාව පැවිදි කරන්න කියලා ඒ වෙලාවෙන් පැවිදි කරන්න කියලා සාරිපුත්ත හාමුදුරුවෝ ඒ කාලේ සංඝයාට දැනුම් දීලා තිබුණා. ඔය අතරේ රූපසාරී බැමිණිය සාරිපුත්ත හාමුදුරන්ගේ මෑණියා දැන් විවාහයක් සූදානම් කරා. කොහොම හරි මෙයාව ගෙදර රඳව ගන්න ඕන මෙයත් යයි කියන බයට කොහොම හරි විවාහයක් සූදානම් කරලා දැන් ඔක්කොම කරලා දෙමව් අර අම්මගේ කැමැත්තෙන්ම මේ ඔක්කොම සූදානම් කරලා දැන් මල්ලිට බේරෙන්න විදියක් නෑ. මේක කරන්න ඕනේ. කොහොම හරි කසාද බඳින්න ඕනේ. එහෙම බලෙන් බන්ධන ඇතින්න ඕනේ. දැන් ඔන්න වැඩේ සූදානම් කරා. දැන් සූදානම් කරලා දැන් මේ වෙලාවේ සාරිපුත්ත හාමුදුරුවෝ දැන් දැනුම් දීලා තිබුණේ එදා විවාහේ මංග දැන් පෙරහැර එකක් යනවා. ඒ කාලේ තිබ්බ මංගල චාරිත්‍රවලට අනුව පෙරහැරින් අරගෙන යනවා. දැන් විවාහ වෙලා පෙරහැරින් අරගෙන එනවා ගිහිල්ලා විවාහ වෙලා දැන් දේවියත් එක්ක පෙරහැරේ අරගෙන එනවා දෝලාවේ උස්සගෙන එනවා දෙන්න. පැනලා යන්න ක්‍රමයක් හොය හොයා හිටියා දැන් ක්‍රමයක් ඇත්තෙම නැහැ. දැන් කමක් නෑ දැන් පෙරහැරෙත් නැගලා දෝලාවෙත් එනවා දැන් නැටුම් කණ්ඩායම් එක්ක පෙරහැරෙන් දැන් විවාහ වෙලා අරගෙන එනවා. කොහොම එනකොට මගදී ටික දුරක් එනකොට කල්ප දැන් ඔළුව තියෙන්නෙම මේකෙන් පැනගන්නේ කොහොමද? කොහොමද මෙතනින් පැනලා ගිහිල්ලා පැවිදි වෙන්නේ? කොහොම හිත හිතා එනකොට මගදී උපක්‍රමයක් ඔළුවට ආවා. එහෙම කිව්වා බෙල්ල දාලා අර උස්සගෙන යන මේ දෝලා උස්සගෙන යන අයට කිව්වා ඉක්මනට ඔය කැලයක් බලලා පොඩ්ඩක් නවත්තපල්ලා කිව්වා. මගේ බඩ රිදෙනවා කිව්වා. බඩේ අමාරුවක් කිව්වා. කැලේට යන්න ඕන කිව්වා. ඊට පස්සේ ටිකක් කැලෑ හරියකදී නැවැත්තුවා. පොඩ්ඩක් කොහොම ඉඳපල්ලා මං ගිහින් ඉක්මනට එනවා කියලා කැලේට ගියා. ගිහිල්ලා ටික වෙලාවක් සද්ද නැතුව ඉඳලා ආපහු ආවා. දැන් කට්ටිය මුලදී ටිකක් බයෙන් හිටියා පැනලා දුවයිද කියලා. මොකද රූපසාරී බැමිණිය දැනුම් දීලා තිබ්බේ තනි කරන්න නම් එපා. හැම වෙලාවෙම පැනලා යන්න පුළුවන් මෙයා කියලා. ඒ නිසා මොකද කරේ ටික දුරක් ගිහිල්ලා ආපහු ආවා. ගියේ නෑ. ටික වෙලාවක් හිටියා. ආයි ටිකක් යනකොට මහා වනාන්තරයක් දැන් අහුවෙනවා කැලයක්. කැලේ ළඟදී කිව්වා ආයි බඩ රිදෙනවා හරි අමාරුයි පොඩ්ඩක් කොහොම නවත්තන්න කිව්වා. දැන් කැලේ ඇතුළට ගියා. පස්සෙන් එන්නත් බෑනේ දැන් මේ වැසිකිලි යන්න යන්නේ. ගිහිල්ලා ටික වෙලාවක් සද්ද නැතුව හිටියා. වෙනදට කලින් ගියාට වඩා වැඩි වෙලාවක් ගත්තා. ඉඳලා ආවා. හරහායි ටිකක් බැලුවා මොකද මේ පරක්කු කියලා බලනකොට මෙන්න එනවා. අනේ සැකේ නැති වුණා දැන් දෙපාර ඇත්තටම බඩේ අමාරුවක් වෙන්නේ නැති කියලා හිතුවා. කොහොම ගිහිල්ලා දැන් තව ටික දුරක් යනකොට විශාල වනාන්තරයක් දැන් ඊළඟට අහුවෙන කැලේ ළඟදී මෙතනදී කිව්වා ආයි බඩ රිදෙනවා මට හරි අමාරුයි පොඩ්ඩක් නවත්තන්න කිව්වා. ඒ වෙලාවේ දෝලාව නැවැත්තුවට පස්සේ කිව්වා අද නම් ටිකක් බඩ හොඳටම රිදෙනවා මං ටිකක් ඇතුළට ගිහිල්ලා වතුරත් හොයාගන්න ඕනේ. ඔහොම ඉන්න කිව්වා මං එනවා කිව්වා. දැන් කට්ටියට විශ්වාසයි හොඳටම දැන් දෙපාරක්ම ගිහිල්ලා ආවනේ මේ පාරත් එයි කියලා. එහෙමම කැලේට ගිව්වා. ගිය යෑමට මර ඇඳගෙන හිටපු සලුපිලි ආභරණ මේ මංගල ඇඳුම් ඔක්කොම ගලවලා වීසි කර කර දිව්වා. එහෙම දුවලා යනකොට පතොක් වනයක් මේ පතොක් වනේ මැද්දෙන් දිව්වා. ඒවට සීරිලා තුවාල ඒ මොනවත් නෑ පැනලා දිව්වා දුවලා ගිහිල්ලා මේ වනාන්තරින් බොහෝ දුරක් දුවගෙන ගියා. මෙහෙම දුවගෙන යනකොට ඔන්න කැලයක් මැද්දේ භික්ෂූන් වහන්සේලා වගේ භාවනා කරමින් වැඩ ඉන්නවා. ඈත දැක්ක ස්වාමීන් වහන්සේලා කැලේ භාවනා කරනවා. දුවගෙන ගිහිල්ලා උන්වහන්සේලා ඉදිරියේ වැඳ වැටුණා. අනේ ස්වාමීනි මම සාරිපුත්ත හාමුදුරන්ගේ මල්ලි. මම සාරිපුත්ත මහරහතන් වහන්සේගේ බාල සහෝදරයා සාරිපුත්තයන් වහන්සේගේ සහෝදර. අනේ ස්වාමීනි මාව පැවිදි කරන්න කිව්වා. එන්න කියලා භික්ෂූන් වහන්සේලා එක්කරගෙන ගිහිල්ලා සාරිපුත්ත හාමුදුරුවෝ කලින් පණවිඩය දීලා තිබුණේ. රේවත පැවිදි කරා.
දැන් සිවුරු පොරෝල හිස මුඩු කරලා පැවිදි කර. දැන් අර මංගල පිරිස පෙර කාරයෝ නැට්ටුවෝ පෙරහැරි අරගෙන ගිය පිරිස ආරක්ෂකයෝ ටික බැලුවා වෙලාවක් දැන් ගොඩක් වෙලා ගිහිල්ල තාමනෑන යමල්ල බලන්න කියලා ගිහිල්ලා කැලේට යනකොට මෙන්න තියෙනවා සෙරිප්පු දෙක විසි කරලා ජටාව විසි කරලා මගුල් ඇඳුම් තැන්තැන්වල ආභරණ ගස්වල මේ අඩි පාර ඔස්සේ ගියා හොයාගන්නවත් බෑ. අර පතොක් අනි අස්සෙන් ගිහිල්ල බැලුව මෙහෙම යනකොට මුළු කැලේම පීරල හෙව්වා. යනකොට ආරන්නෙකුත් තියෙනවා අනේ ස්වාමීන් වහන්සේල භාවනත් කරනවා වට ඇවිදල බැලෝ හොයාගන්න බෑ ආව. ඔන්න ඔහොම තමයි කදිර වනේ රේවත ස්වාමීන් වහන්සේ පැනල ගිහිල්ලා කදිර වනේ කියන අර පතොක් වනාන්තරයේ පැවිදි වුණේ. උන්වහන්සේ ඒ කැලේම බණභාවනා කරලා ඒ කැලේම රහත් වුණා. උන්වහන්සේ පිරිනිවන් පෑවෙත් ඒ කදිර වනේ තුළමයි. උන්වහන්සේ වනාන්තරෙන්වත් එලියට වැඩිය නෑ කියන. පිංහතුනේ මේ කදිර වනේ රේවත මහරහත්තන් වහන්සකෙන හරි ලස්සන සිදුවීම් ධර්මය සඳහන් වෙන. උන්වහන්සේ 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාට අයිති කෙනෙ. උන්වහන්සේට තනතුරකුට ලැබුණ. ආරණ්‍යවාසී වනාන්තරීම සිත්තලවා වාසය කරන භික්‍ෂූන් වහන්සේලා අතර අග්‍රස්ථාන ලැබුවේ මේ කදිර වනේ රේවත මහරහත්තන් වහන්සේ සාරිපුත්ත හාමුදුරුවන්ගේ බාලම සහෝදරය. බාලම මල්ලි ගෙදරින් පැල්ලගිහිල පැවිදිවුණ ඔය විදියට. එතකොට පිංහතුනේ දවසක් දැන් ඔය ආරංචිය ටික දවසකට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේට පණවිඩේ ලැබුණ භික්‍ෂූන් වහන්සේලාගෙන් අන්න සාරිපුත්තයන් වහන්සේගේ බාලම සහෝදරයා රේවත අන්න අසවල් කදිර වනේ පැවිදි වෙලා උන්හස කොහමාලි ගෙදරින් පැල්ලැවිල පැවිදි වෙලා කියල පණවිඩියාව. සාරිපුත්ත මහරහතන් වහන්සේට සිතුවිල්ලක් ඇති වුණා තමන්ගේ සහෝදරය බලන්න කදිර වනේ වඩින්. බොහෝ දුරක් යන්න තිනො යුතු 100 ගානක් දුර. බුදුරජාණන් වහන්සේට ඇවිල්ල වන්දනා කලකෝ සාමීනී භාග්‍යතුන් වහන්ස මගේ බාල සහෝදරය පැවිදි වෙලාලු. මං උන්වහන්සේ බලන්න යන්න කදිර වනේ බොහෝ දුරක් තියෙනවා මේ ගමන යන්න මගෙත් එක් භික්‍ෂූන් වහන්සේලා පිරිසකුත් ඉන්නවා ස්වාමීනී භාග්‍යතුන් වහන්ස මට අවසර දෙන සේක්වා. බුදුරජාණන් වහන්සේ බුදු වැසිම් බැලුව මේ ගමන බොහොම දුස් කරයි. මාස ගානක් යනව මේ ගමන යන්න ඒ අනකොට මග දානි නොලැබෙන්න්න පුළුවන් සමහර දුස්කර ගම්මාන මැද්දෙන් යන්න තිය. හැබැයි කැලේ මැද්දෙන් පාරක් තියෙනවත් කැලේ මැද්දෙන් ගියොත් ඉක්මනින් ගිහිල්ලා එන්න පුළුව. නමුත් මේ ගමනේ ගෙවලුත් නෑ දානෙත් නෑ කැලේ මැද්දෙ කොහොමද යන්නේ. ඔය අතරේ සීවලී මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් අවසර අරගෙන හිමාල මහ වනාන්තරයේ මැදින් සති 7ක චාරිකා ගමනක් වැඩම කරලා. බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත හාමුදුරන්ට කෙනව සාරිපුත්ත තව ටික දවසක් කොහොම ඉවසලා ඉන්න. මේ ගමනට තථාගතයන් වහන්සේත් එනවා. බුදුරජාණන් වහන්සේ සංඝයා සමග සාරිපුත්ත හාමුදුරුවොත් එක්කම මේ කදිර වනේ වැඩ ඉන්න සංඝයා දකින්න බුදුරජාණන් වහන්සේත් එනවා. තව ටික දවසක් ඉන්න සීවලී එනකා. මේ ගමන බොහොම දුස් කරයි. හැබැයි සීවලී මහරහතන් වහන්සේ සමග ගියොත් අපි කාටවත් දානි වරදින්නේ. හැමෝටම මේ සියලු දෙනාටම දෙවිවරු හරි විමාන මවාගෙනේ කැලෑ පාරි දන් දෙන. ඒ නිසා සීවලී එනකං ඉන්න කියව. එදා දින කීපයකට පස්සේ සීවලී මහරහතන් වහන්සේ අර හිමාල මහ වනාන්තරී මැදින් ඔය ගමන ගිහිල්ල වැඩිය. බුදුරජාණන් වහන්සේ සංඝයා රැස් කරලා සීවලී මහරහතන් වහන්සේට එදා තමයි අග තනතුර පිරිනැම්වේ මහනෙන මේ සීවලී මගේ බුද්ධ ශාසනය ප්‍රත්‍යලාබී භික්‍ෂූන් වහන්සේ අතරින් අග්‍රයි කියල සීවලී මහරහතන් වහන්සේට අග්‍රස්ථානයක් ලැබුණ. ප්‍රත්‍යලාබී භික්‍ෂූන් වහන්සේ අතර අග්‍රස්ථානි ලැබුණ. ප්‍රත්ති කියල කැන දානි විතරක් නෙමේ. චීවර පිණ්ඩපාත සේනාසන ගිලම් පස මේ සියලු පහසුකා. සීවලි මහරහතන් වහන්සේ සසරි මහා පින් පුරපු කෙනෙක් ඒ වෙනුවෙන්. කැලයක් මැදින් ගියත් උන්වහන්සේට නිසි වෙලා වෙනකොට දෙව්වරු මනුස්ස වේසෙන් දන්සැල් මවල විමාන මවාගෙන නගර මවාගෙන දෙවියන් දානශාලා මවල ආසන පනවල ස්වාමිනි වඩින්න කියලා සීවලි හාමුදුරුව එක්ක යන හැමෝටමත් එක්කම ප්‍රනීත විදිහටම දානි ලැබෙනවා. ගිලම් පස වලදන්න දැන්නම් හොඳ වෙලාව කියලා හිතනකොටම දෙවුරු
දන්සැල් මවල ගිලම් පස හදාගෙන පාර දෙපැත්තේ දෙවිවරු ගිලම් පස සකස් කරගෙන නෝ ස්වාමිනි වඩින්න මේ වැඩයින්න අපි ගිලම් පස පූජ කරනවා. ඒව වලඳල ටික දුරගින් හැල්ල බලමුට රොක්කො මතුරුදා. පිංගතුනී කදිර වනයට බුදුරජාණන් වහන්සේ සීවලී මහරහතන් වහන්සේ රහතන් වහන්සේලාත් බොහෝ සංඝයා සාරිපුත්ත හාදුරු මේ පිරිසත් එක්ක ගිය. ඔය ගිය ගමන තව බොහොම ලස්සන සිදුවීම් තියෙනවා. කදිර වනේ රේවත හාමුදුරුවෝ රහත් වෙලා ඒ අනකොට උන්වහන්සේ භාවනා කරලා කෙලෙසුන්ගෙන් මිදිල රහත් වෙලා. උන්වහන්සේ බොහොම ඉරුදි බල සම්පන්න. දැන් කදිර වනේ ඔය ගමන යනකොට මේ කැලේ තියෙන දුස්කරතාවේ ආරාමේ මේ පතොක් වනයක් මේක මහ කැලයක් කියල බුදුහාම මේ සංඝයාද ඔය ගැන කතාවවී ගිය. ඔය අතර හිටියා මාර්ග පල නොලබපු කෙලෙස් සහිත බොහොම නිකං හිතුවක්කාර භික්‍ෂූන් වහන්සේලා කීප නමකුත් ඔය ගමනට සම්බන්ධ වෙලා බුද්ධ ප්‍රමුඛ සංඝයා එක්කෝ චාරිකා ගමන ගිය. කදිර වනේ රේවත මහරහතන් වහන්සේ ඈත තියාම දිවසින් දැක්ක බුදුරජාණන් වහන්සේ සංඝයා සමඟ සාරිපුත්තයන් වහන්සේත් මේ කදිර වනයට වඩිනවා. උන්වහන්සේ ඉරදියෙන් අර පතොක් වනාන්තරය ඇතුළේ බුද්ධ ප්‍රමුඛ සංඝයාටම කුටි සෙනසුන් මැව්වා. හරියට දිව්‍ය මේ සැප සම්පත්වලින් යුක්ත කුටි වගේ කුටි ඉරදියෙන් මැව්වා. ඒ හැම කුටියකටම ආසනයක් පුටුවක් පැංභාජනයක් පඩික්කං පාපිස්න ආදී අංග සම්පූරණ බොහෝම ලස්සන කුටි මුළු වනාන්තරයේ පුරාම ලස්සනට මවල. දැන් පතොක් වනයක් වගේ නෙමෙයි කැලේ. දැම් මේ කැලේ පුදුම ලස්සන පුදුමාකාර ලස්සන වනාන්තරය. ආරන්නේ පිරිල්ලා මල් පිපිච්ච ලස්සන කුටි සෙනසුන් තියෙන වනයක්. මෙන්න බුද්ධ ප්‍රමුඛ සංඝයා මේ ගමනට දැන් ඇවිල්ල ආවට පස්සේ පුදුම ලස්සනයි. දැම් බුදු හාමුදුරුවයි සංඝයාට යර කුටි සෙනසුන් පැනිව්ව අර කුටිවල උන්වහන්සේලා වැඩ හිටිය. එදා රාත්‍රී අර හිතුවක්කාර භික්‍ෂූන් වහන්සේලා කීප නම එකතු වෙලා මෙන්න දැම් බනිනෝ. කදිර වනේ රේවත හාමුදුරුව මේ කැලේ දුස්කරතා මැද්දේ කැලේ ඉන්නවා කියලා කිව්වේ. බේම් බලාපල්ලකු කුටිවල තියෙන සැප සම්පත්. මෙච්චර ලස්සන මේ සැප සම්පත් මේ අනි ජේතවනේවත් තියෙනවද. අනාද පිණ්ඩික සිටතුමා 54 කෝටියක් වියදං කළ හදපු තැනවත් නැති සැප සම්පත්න මෙයාට මේ කියකි දැම් බනිනවා. මේ කුටිවල තියෙන බඩු බාණ්ඩ මේ සැප සම්පත් දැ මේවා ගැන කියකි අර භික්‍ෂූන් වහන්සේලා කීප නම නින්දා කර බැන බැනා හිටිය. බුදුරජාණන් වහන්සේ එදා රාත්‍රී මහා කරුණා සමාපත්තියෙන් දකින්නකොට මේක දැක්ක. බුදුරජාණන් වහන්සේ මේක සත්‍ය ස්වභාවය පෙන්නුම් කරන්න මේ දින කීපයක් වැඩඉඳලා ආපහු වඩිනකොට ඒ නින්දා පහස කරපු භික්‍ෂූන් වහන්සේලාගේ සිවුරු පිරිකර කීපයක් මේ යන ගමනේ අමතක වෙන්න අධිෂ්ඨානයක් කර. දැන් මේ හැමෝම ගමන දැන් අවසන් කරලා සාරිපුත්ත හාමුදුරුවයි බුදුරජාණන් වහන්සේ ඇතුළු මහරහතන් වහන්සේලා පිරිස මේ කුටි සෙනසුන් වලින් අර බඩු බාණ්ඩ අස් කරගෙන සකස් කරගෙන කදිර වනේ රේවත හාමුදුරුව ඇතුළු අර සංඝයාගෙනුත් අවසරාරගෙන බුදුරජාණන් වහන්සේ ඇතුළු සංඝයා ගමන පිටත් වුණ ආපහු සැවැත් නුවරට පිටත් වුණ. ටික දුරක් ගියාට පස්සේ අර භික්‍ෂූන් වහන්සේලාට මතක් වුණානේ අපේ මේ සිවුරු මගේ පාත්තරය අමතක වෙලා මගේ අඳනකඩේ වනපු තැන එක මගේ නානකඩේ අමතක මගේ දෙපට සිවුර අමතක වෙලා කීප නමකගේ සිවුරු පිරිකරද අමතක වෙලා ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ තථාගතයන් වහන්සේ ලහොම වැඩයින් අපි ආපහු ගිහිල්ල අපේ කුටි සෙනසුන්වල සිවුරු පිරිකර තියෙන අපි අරන් එන්නම් කියව. බුදුරජාණන් වහන්සේ වදන් හොඳයි ගිහිල් අරන් එන්න. මේ පිරිස දැම් බැන බැනා හිටපු අය ආපහු බැන බැනාම යනවා. යනකොට අර කුටි නෑ ඔක්කොම අතුරු දහන් වෙලා. තියෙන්නේ පතොක් වනයක් මහ කැලයක්. මේ පතොක් කටුවලට සීරෙනවා තුවාල වෙනවා. මේ පතොක් ගස් සස්සයෙන් යනකොට මෙන්න පතොක් ගස්වල එල්ලිලා තියෙනවා අන්න මගේ සිවුර පතොක් ගහක. අන්න මගේ පාත්තරේ අර පතොක් වනේ ගහක එල්ලිලා. අර කුටි තිබිච්ච තැන්ගොල දැන් තියෙන පතොක් වනේ. ඒ ඔක්කොම අතුරු දහන් වෙලා. පින්වතුනි ඔය විදිහට කදිර වනේ රේවත හාමුදුරුවෝ මහා 이르දි බල සම්පන්න කෙනෙක්. උන්වහන්සේට ඕන විදිහට කුටි සෙනසුන් 이르දියෙන් මවන්න පුළුවන් කියන. භික්ෂූන් වහන්සේලා ඒ කුටියේ වැඩ ඉඳලා කුටියෙන් එළියට වැඩම කළා ආපහු වැටලා හැරිලා බලනකොට ඒක අතුරු දහන් වෙලා.
මේ වගේ මහා ඉරදි බල සම්පන්න භික්‍ෂූන් වහන්සේලා ගැන ශාසනය සඳහන් වෙන. ඔය වගේ සඳහන් වෙනවා කුටි සෙනසුන් මවන භික්‍ෂූන් වහන්සේලා අතරින් අග්‍ර ස්වාමීන් වහන්සේ නමක් හිටිය උන්වහන්සේ මේ ඇගිලි 10ම තේජෝ කසිනට සමවැදිලා ඉදිරියට මෙහෙම අල්ලනකොට ඇගිලි 10ම ආලෝක විහිදෙනවා කියන. ඒ ආලෝක තුළින් උන්වහන්සේ මනෝමය ශරීර මවනු. භික්‍ෂූන් වහන්සේලා පිරිසක් ඇවිල්ලා කියනවා 100 නමක් ඇවිල්ලා කියනවා අපිට අන්න අර කන්දෙ කුටි සෙනසුන් මවලවනේ. අපි කැමති අසවල් කන්දෙයින්. අපි කැමති අන්න අර පර්වත මුදුනෙයින්. කණ්ඩායම් 5කට බෙදිලා අපිට මෙතන හොඳයි කියනකොට උන්වහන්සේ මනෝමය ශරීර 5ක් මවාගෙන ඒ කණ්ඩායම් වෙන අරගෙන කඳු 5කට අරගෙන ගිහිල්ලා ඒ පෙන්නන තැන්වල ඉරදියෙන් කුටි සෙනසුන් මවනෝ කිය. එතකොට මේ වගේ මහා පුදුම ඉරදි බල සම්පන්න මහරහතන් වහන්සේලා වැඩහිටිය ශාසනයක්ම. මේ බුද්ධ ශාසනය අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා ඉරදි බල සම්පන්න ශ්‍රාවකයන් වහන්සේලාගේ ගුණ ගැන ඔබ බණපොත් කියවන්න. තේරී ගාථා කියවල බලන් තේරී ගාථාවල සඳහන් වෙන රහත් භික්ෂුණීන් වහන්සේලාගේ ජීවිත කතා. තේර ගාථාවල සඳහන් වෙන රහතන් වහන්සේලාගේ ජීවිත කතා. උන්වහන්සේලා මේ ශාසනයේ මොන තරම් කැපකිරීම් කරලා මොන තරම් ජීවිත පරිත්‍යාග කරලා මේ කාම සම්පත් ගිහි සම්පත් අතහැරලා නිවන කරා යන්න මොන තරම් කැපකිරීම් කරගෙන ආපු ගමනක්ද කියලා ඔබට මේ දේශනාවලින් තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා පින්වතුනි ජීවිතේ අපිට කැපකිරීම් කරන්න සිද්ධ වෙන වෙලාවල් එනවා. සමහර වෙලාවට ඔබට ඔබ ආස කරන දේවල් අතහැරලා දාලා යන්න වෙයි. සමහර වෙලාවට මේ සැප සම්පත් කාමයන් දුක් විඳලා හම්බ කරගත්ත ගෙවල් දොරවල් ඉඩකඩක් දුක් විඳලා හම්බ කරගෙන ගත්ත ණය වෙලා ගත්ත යාන වාහන සැප සම්පත් මේවා අතහැරලා විමුක්තිය හොයාගෙන යන්න වෙනකොට සමහරුන්ට හිත බැඳෙන්නේ ඔතනට. දෙමව්පියෝ දරුවෝ නෑදෑයෝ ඥාතීන් යාළුවෝ ගෙවල් දොරවල් මේ සියල්ල අතහැරලා යන්න දවසක් එනවා. ඒ නිසා හැම වෙලා ඔබ ගෙදර හිටියත් පැවිදි වුන් නැති වුණත් ගිහි ජීවිතයේ හිටියත් හැම වෙලාවෙම හිතන්න මේ සියල්ල අනිත්‍යයි. බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නවා උන්වහන්සේගේ ගිහි ශ්‍රාවකයන් කාමයන් පරිහරණය කළ යුත්තේ ආදීනව දස්හාවිනු. රජමැදුර හිටියත් හැම වෙලේම හිතන්නකි නොමේ මාලිකාව අනිත්‍යය මේවා නැති වෙලා යන පස් වෙලා යන නැසී වෙනසී යන රත්තරනෙන් හදලති දැම් බලන්න ඔබ අතීත හිටපු රජවරු ගැන හල ඇති. සක්විති රජවරු අතීත හිටිය අද පොළොව හාරලවත් හොයන්න තියෙනවාද. දැන් අපි දන්න අපේ රටේ රජවරු ගැන් දුටු ගැවු රජ්ජුර අද මාලිගාව තිබ්බ තැනක්කත් හොයාගත්තද. පොළොව හැරුවත් අද සමහල්ලාට අත්තිවාරම කොයි අරි තියෙන වලං කෑල්ලා පරණ තිබ්බ මොනවා හරි එවැනි ටිකක් ඇටකටු ටිකත් තම අද පොළොව හාරලා හොයාගන්න. අදේ ගොඩ නැගිලියේ පුද්ගලයෝයේ මාලිකායේ රන් රිදී මුතු මැනි කොක්කොම පොළොවට පස්සෙලා ගිහිල්ලා. අද අපි මගේ කියලා ගොඩ නගන්න ගෙවල් දොරුවල් ඉඩකඩම් තාප්ප ප්‍රාකාර මන්දිර රත්තරංගාල අද හදාගෙන හිටියත් තව අවුරුදු 7-800ක් යද්දි තව කාලයක් යනකොට ඔක්කොම පස්සෙලා පොළොහාරලවත් ආයි හොයන්නනෑ. මේක තමයි ජීවිතය ඇත්ත. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා අපි කවුරු ජීවත්වෙන්නේ අපේම අතීත මුතුම් මිත්තන්ගේ සොහොම් පිට්ටනියක් උඩකින අපි මේ ඉන්නේ. ඇත්තද කියලා හිතල බලන්න. පොළොව හාරණකොට අපිම පස්සෙලා ගිය තැන් කොච්චර ඇද්ද. බුදුහාන්දුරගේ කාලෙක බමුණෙක් හිටියා. ඔහු කල්පනා කර කවුරුවත් වල්ලපු නැති තැනක මග මැරුණට පස්සේ වල්ලන්න ඕන කියලා. බොහොම මාන්නක්කාර බමුණේ උසස් කුලේ කෙනෙ. පිරිසක් එක ගිහිලා කන්දක් මුදුනේ බොහෝ පරණ අවුරුදු 100 ගානක් පරණ ගහක් කපනු. ඔහු හිතුවා මෙතරනම් කවුරුත් වලදාලා නැතුව ඇති. බුදුරජාණන් වහන්සේ බුදුවැසින් මේක දැක්කා. ඔහුට ධර්මය අවබෝධ කළ සෝවාන් වෙන්න පින තියෙනවා. බුදුරජාණන් වහන්සේ එතනට වැඩම කළ ඇහුවා මොකද මේ විශාල ගහක් කපන්නේ. එතකොට මේ බමුණ කියනවා ස්වාමිනී ඔබ වහන්සේ අහලා ඇතිනේ අපේ පරම්පරාව ගැන. ඔබ වහන්සේත් ඉතින් ශාක්‍ය කුලෙන් නික්මිච්ච කෙනෙක්නේ. ඔබ වහන්සේත් උසස් කුලේ කෙනෙක්නේ. මේ එක මිනිස්සු වලදාපු තැන්වල මං වගේ කෙනෙක් මැරුණාම මගේ මෘත ශරීරය නම් මම වලදාන්නේ. ඒ නිසා කවුරුත් වලදාපු නැති තැනක් මම මේ හොයාගෙන ඇවිල්ලා මේ පරණ ගහක් තිබ්බ තැනක් හොයලා මං එතන සුද්ධ කරනවා. බුදුරජාණන් වහන්සේ බුදුවැසින් බලලා කියනවා බමුණ
ඔබ බ්‍රාහ්මණ මහා කුලේ ඔය නමෙන්ම ඉපදිලා 16,000කට වඩා වැඩි වාර ගණනක් මේ මහපොළොවේ මෙතන පස්වෙලා ගිහින් තියෙනවා කිය. මෙතනම ඔබ වලදාපු වාර 16,000කට වඩා වැඩි කියනවා මේ කල්පය තුළ. හිතන්න එක කල්පයක් තුළ එතකොට ඔබට කල්පය හිතාගන්නත් පුළුවන් අපිම මේ ඉන්න තැන මේ වාඩි වෙලා ඉන්න තැන මේ අඩිය තියෙන තැන ඔබ මම පස්වෙලාගේ වාර කොච්චර ඇද්ද. අපි කවුරුත් මහපොළොව පස් කර කර මහපොළොවට පස් එකතු කර කරාපු ගමන. තාමත් සසරී කනවා බොනවා වයසට යනවා මැරෙනවා එක්ක පුච්ච ලලු ටික එකතු වෙනවා එක්ක පොළොවට පස් වෙලා යනවා. ආයි කොහේ හරි උපදිනවා. ආයි කාලයක් කකා බිබී ජීවත්වෙනවා ආයි මැරිලා ආයි පස්සෙනවා. ඊළඟට ගිහිල්ලා බල්ලෙක් බලලෙක් වෙලා උපදිනවා. ආයි මැරිලා එතන පස්සෙනවා. ඔය විදිහට මේ මහපොළොව පස්කවී පස්වෙවී මේ මහපොළොව කියන්නේ අපේම අපේ මුතුන් මිත්තන්ගේ අපිම සසරී මැරිච්ච වාරවල වලලපු වාර සොහොම පිට්ටනය. මේ ජීවිතය යථාර්ථය හිතන්න. ඒ නිසා හැම වෙලාම හිතන්න මම ලෙඩවෙන කෙනෙ. මම වයසට යන්න කෙනෙ. මම මරණය උරුම කරගත්ත කෙනෙ. මට ප්‍රියයන්ගෙන් වෙන්වෙන්න සිද්ධ වෙන. මට අප්‍රියන්නේ එකතු වෙන සිද්ධ වෙන. කැමතිදේ නොලැබීමේ දුක සෝක පරිදේව දුක්ක දෝමන සුපාය මේ සියල්ල උරුම කරගෙන සසර යන කෙනෙක් කියලා හිතන්න. අන්න එතකොට අපිට අප්‍රමාදීව ධර්මය දියුණු කරගන්න අවශ්‍ය පරිසරය ඒ හිතන ක්‍රමයත් එක සකස් වෙලායනවා. තින් එහෙම නම් ඔබ හැම දෙනාටම මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර සද්ධාදී ගුණ ධර්ම දියුණු කරගෙන උතුම් වූ ධර්මයම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා 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 කියලා අපි ආශිර්වාද කරනවා. තින් අද මේ ධර්ම දේශනාවේ පින්බරදායක කති ධර්මයෙන් කටයුතු කරේ නවසීලන්තයේ ජීවත්වන එරංග කවිරත්න මහත්මා බිරිඳ වින්දයා සුලෝචනා කිරියල්ල මහත්මිය පුතනුවන් වන විනු කවිරත්න පුතනුවන් දියණිය යෙනාරා කවිරත්න දියණිය ඇතුළු පවුලේ පින්වතුන් විසිනයාගේ අරමුණ තමයි ගිලන්ව පසුවන ජාමුණී ජොස්ලින් පෙරේරා පොඩි ආච්චි අම්මාට තුනුරුවන්ගේ ආශිර්වාද නිදුක් නීරෝගී සම්පත්තිය සුවපත් භාවයම ලැබේවා කියෙන ආශිර්වාදය පසුගේ වසරේ මිය පරලවගේ ජාමුණී රොස්ලින් පෙරේරා ලොකු ආච්චම්මාට ඒ වගේ මිය පරලවගේ බන්දුල ප්‍රේමනාත් මියගේ රෝහණ සරච්චන්ද්‍ර මියගිය කේ ජයසේන මිය පරලවගේ මහින්ද කවිරත්න මියගිය පියදාස පොන්සේකා මිය පරලවගේ සෝමවීර රත්නපාල ඇතුළු මියගේ පරම්පරාගත සියලූම ඥාතීන්ට පින්දීම. තිගේ නම් සඳහන් කරපු සියලු ඥාතීන් ඔබ නමෙන් මිය පරලවගේ ඥාතීනු සාධු කාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලොව ජීවිත සැපවත්තේවා සූපත්තේවා සසරදුකින් අතමිදේවා කියල සාදු කියල පින්දේ. එහෙම නම් ඔබ හැම දෙනාටමත් දායකත්තේ දැරු හැම දෙනාමත් කළම ටෙලිවිෂන් මේ සඳහම් විකාසේ හැම දෙනාමත් නිදුක්වේවා නිරෝගිවේවා සුවපත්තේවා ඔබ හැම දෙනාට මුතුම් ධර්මාවබෝධය පිණිස මේ පින ආශිර්වාදයක් පාරමිතාවක් වේවා වේවා කියලපි ආශිර්වාද කරනවා. ආකා සට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං ආකා සට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකා සට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. ශ්‍රද්ධා සම්පන්න දායකත්වයෙන් යුතුව සදහැසිත පෙරදරි කර ගනිමින් උතුම් සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට යෙදුණු සදහැවත් සුපින්වතුනි. මෙත් සදහම් දේශනා උතුම් ධර්ම ශ්‍රවණය උදෙසා නිරන්තරයෙන්ම නිසි ධර්මානුකූලව මේ උතුම් සද්ධර්ම දේශනාවන් ඉතාමත්ම සුගම්‍ය ලෙස සිද්ධ කරන්නා වූ අප පින්වත් ස්වාමින් වහන්සේ අතුරුගිරිය ශ්‍රී සදහම් පදනමේ ගෞරවනීය නිර්මාතෘවර හොරණ දික්හේනපුර ශීල සුවර්ණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ වගේම උතුම් බක්කුල මහා සෑයේ ගෞරවනීය නිර්මාතෘ විචිත්‍ර ධර්ම කතික රාජකීය පඬිත පරම පූජනීය අප පින්වත් පූජ්‍යපාද අප ගෞරවාර්හ ගලිගමුවේ ඥාන දීප පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප හැමදෙනාම හඬ නගා සාදුකාර ලබා දෙමින් පුණ්‍යානුමෝදනා මන සිද්ධ කරමු.
සාදු සාදු සාදු. උතුම් සදහම් දේශනාවේ සදැහැති දායකත්වයේ ගෙන කටයුතු කරන්නට යෙදුණු නව ශ්‍රීලන්තයේ වටකාණී නගරයේ ජීවත් වන එරංග කවිරත්න මහත්මයා ආදරණීය භාර්යාව වන වින්ද්‍යා සුලෝචනා කිරියැල්ල පුතණුවන් වන විනු කවිරත්න දියණිය වන යනාරා කවිරත්න යන සදහැවත් පිරිසට නිදුක් නිරෝගී භාවය ප්‍රාර්ථනා කරනවා. සිහිපත් කරන්නට යෙදුණු පොඩි ආච්චි අම්මාටත් ඒ වගේම ඒ සියලුම දෙනාට නිදුක් නිරෝගී භාවය ප්‍රාර්ථනා කරනවා. සියලුම සංසාරගත ඥාතීන්ට පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරන ගමන්ම ඒ සියලු ප්‍රාර්ථනාවන් සිද්ධ කරගෙන ඒ සියල්ලක්ම සඵල වේවා. උතුම් ධර්ම අවබෝධයේ පිණසම හැම දිනාටම උතුම් සද්ධර්ම දේශනාව බහෝපකාර වේවායි ප්‍රාර්ථනා කරමිනුයි ඔබේ නිවහනින් සමුගන්නට සූදානම් වන්නේ. මෙත් සදහම් දේශනා සමගින් නැවතත් මුණ ගැහිමි බලාපොරොත්තු ඔබට ලබා දෙමින් ඔබේ නිවහනින් සමුගන්නවා. ඔබ හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.